ආයුබෝවන් දුවේ පුතේ අද අපි බලමු 10 ශ්‍රේණිය වර්ගමූලයේ පාඩමේ අභ්‍යාස බලන්න 2 අභ්‍යාසයේ පුතාලට ගණන් වගේක් දීලා තිනවා පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාවේ පළමු සන්නිකර්ෂණය සොයන්න බලන්න වර්ගමූල 5 අගය අපි හොයන්න තියෙන්නේ බලමු අපි එනම් මොකක්ද වර්ගමූල 5 දෙපස තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක 5 කියන සංඛ්‍යාවේ දෙපස තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මොනවාද 4 සහ 9 නේද? ඔන්න මේ සංඛ්‍යා දෙක අපි ලියාගන්න. එහෙනම් 4 වර්ගමූලය දෙකක් ලැබෙනවා 9 වර්ගමූලය 3යි. දැන් බලමු එහෙනම් 4 වර්ගමූලය 2යි 5 9 වර්ගමූලය 3යි නම් වර්ගමූල 5 සඳහා අපිට මේ 2 සහ 3 අතර අගයක් තමයි ලැබෙන්න ඕනේ. බලන්න. ඒ කියන්නේ 2 දශම ගණනක් තමයි අපිට මේ සඳහා පිළිතුර ලැබෙන්න ඕනේ. දැන් බලන්න වර්ගමූල මේ 4 සහ වර්ගමූල 5. මේ 4 සහ 5 අතර වෙනස 1යි. 5 සහ 9 අතර වෙනස පුතාලට 4ක් ලැබිලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ වර්ගමූල 5 අගය කිට්ටු වෙන්න ඕනේ මේ වර්ගමූල 4 අගය සඳහා. ඒ කියන්නේ 2.5ට වඩා අඩු අගයක් තමයි ලැබෙන්න ඕනේ. බලමු අපි ඒ සඳහා අගයන් ලබා ගන්න. බලමු 2.1 අපි 2.1න් වැඩි කරමු. අපිට ලැබෙනවා 4.41. 2.2න් වැඩි කරොත් අපිට 4.8යි 4ක්. 2.3 2.3න් වැඩි කරොත් 5.29ක්. ඔන්න අපිට මේ අගයන් වලින් බලන්න මේ පහට දෙපස තියෙන අගයන් දෙකක් ලැබිලා තියෙනවා. 4.8යි 4 සහ 5.29. මේ 5 කියන සංඛ්‍යාවේ දෙපස තියෙන අගයන් දෙකක් ලැබෙනකන් අපි මේ වගේ අගයන් එකම අගය නැමත එම අගයෙන්ම ගුණ කිරීමෙන් ලබා ගන්න ඕනේ. ඔන්න අපිට අගයන් දෙකක් ලැබුණා. ඒ අගයන් දෙක අපි මේ සංඛ්‍යා රේඛාවේ මේ 5 දෙපසින් ලියාගමු. මොනවාද 4.8යි 4 මේ පැත්තෙන් 5.29 ලිව්වා. එහෙනම් බලමු 5.29 වර්ගමූලය කීයද? 2.3යි. 4.8යි 4 වර්ගමූලය 2.2යි. දැන් අපිට මේ වර්ගමූල 5 සඳහා අගය ආසන්න වෙනවා 2.2 හෝ 2.3 කියන මේ අගයන් දෙකෙන් එකකට. අපි බලමු වැඩියෙන්ම කිට්ටු වෙන්නේ මොන අගයටද කියලා. බලමු මේ 5.29න් 5ක් අඩු කරාම අපිට පිළිතුර ලැබෙනවා 0.29ක්. ඔන්න මේ අගයන් දෙක අතර වෙනස 0.29යි. නැවත දැන් අපි මේ අගයන් දෙක අතර වෙනස ගමු. 5න් 4.8යි 4ක් අඩු කරා වෙනස එනවා 0.116ක්. මේ සංඛ්‍යා දෙක අතර වෙනස 0.29යි. මේ සංඛ්‍යා දෙක අතර වෙනස 0.116යි. එහෙනම් 5 කියන සංඛ්‍යාව වඩාත් කිට්ටු වෙන්නේ කාටද? 4.8යි 4ට. එහෙනම් වර්ගමූල 5 අගයත් කිට්ටු වෙන්නේ කාටද පුතේ? 2.2 කියන අගයට. බලමු එහෙනම් වර්ගමූල 5 අගය ආසන්න වශයෙන් සමාන වෙනවා 2.2ට. නැවත අපි බලමු තවත් ගණනක් වර්ගමූල 20. මෙහිදීත් අපි මේ 20 සඳහා දෙපසේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක ලියාගමු. මොනවාද 16 සහ 25 නේද? එහෙනම් 16 වර්ගමූලය අපි දන්නවා 4යි 25 වර්ගමූලය 5යි. එහෙනම් අපිට මේ 20 වර්ගමූල 20 අගය ලැබෙන්න ඕනේ 4 සහ 5 කියන මේ සංඛ්‍යා දෙක අතර අගයක්. ඒ කියන්නේ 4යි දශම ගණනක්. දැන් අපි බලමු මේ සංඛ්‍යා දෙක අතර වෙනස කොහොමද කියලා. 16 සහ 20 අතර 4ක වෙනසක් තියෙනවා. 25 සහ 20 අතර අපිට 5ක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මැද අගයක් වගේ තමයි අපිට ලැබෙන්නේ මේ සංඛ්‍යා දෙකේ වෙනස කිට්ටු වගයන් දෙකක් නේ 5යි 5යි 4යි 4යි වගේ නේ. ඒක නිසා මැද අගයක්. ඒක නිසා අපි මේ 4.1 4.2 4.3 වගේ අගයන් ගන්නෙ නැතුව 4.4 ඉඳලා ගුණ කරගෙන යමු. බලමු 4.4 වර්ගය 19.36යි 4.5 වර්ගය අපිට ලැබිලා තිනවා 20.25ක්. ඔන්න අපිට නැවත මේ 20ට දෙපසේ තියෙන අගයන් දෙකක් ලැබුණා. මේ ආකාරයට අගයන් දෙකක් ලැබෙනකන් මේ සංඛ්‍යාවේ දෙපස තියෙන අගයන් දෙකක් ලැබෙනකන් අපි මේ අගයන් ගුණ කරගෙන යන්න ඕනේ. දැන් අපි 20.25 මේ පැත්තෙන් ලිව්වා 19.36 මෙතනින් ලිව්වා. දැන් අපි එහෙනම් මේ සංඛ්‍යා දෙකේ වර්ගමූලයන් දන්නවා නේද? 20.25 අපිට ලැබුණේ 4.5 4.5න් ගුණ කරලා. එහෙනම් 20.25 වර්ගමූලය වෙනවා 4.5ක්. 19.36 වර්ගමූලය කීයද පුතේ? 4.4යි. දැන් අපි බලමු මේ අගයන් වල වෙනස කොහොමද? මෙතනදී වෙනස ලැබෙනවා. බලන්න 20 සහ 20.25 අතර වෙනස 0.25යි.
19.36 සහ 20 අතර වෙනස අපිට ලැබිලා තිනවා 0.64ක්. එහෙනම් අපි බලමු මේ 20 කියන සංඛ්‍යාව මේ සංඛ්‍යා දෙකෙන් වඩාත් ආසන්න වෙන්නේ කාටද? වෙනස අඩු වගයක් තියෙන 20.25ටනේ. එහෙනම් වර්ගමූල 20 අගය ආසන්න වෙන්නේ කාටද? 20.25 වර්ගමූලයට. ඒ කියන්නේ කීයද? 4.5ට. එහෙනම් වර්ගමූල 20 ආසන්න වශයෙන් සමානයි 4.5. ඊළඟ ගණන බලන්න පුතේ වර්ගමූල 67. අපි 67ත් බලන්න පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මොනවද? 64 සහ 81. බලන්න දැන් මේ සංඛ්‍යා දෙකේ වෙනස 64 සහ 67 අතර වෙනස 3යි. 67 සහ 81 අතර වෙනස 13යි. දැන් බලන්න 64 වර්ගමූලය 8යි. 81 වර්ගමූලය 9යි. එහෙනම් වර්ගමූල 67 අගය 8 සහ 9 අතර. ඒ කියන්නේ 8.0 ගණනක් වෙන්න ඕනේ. දැන් මෙතන වෙනස බලන්න 3යි 13යි නේද? මෙතන වෙනස අඩුයි. එහෙනම් 8.5ට වඩා අඩු වගයක් තමයි වෙන්න ඕනේ. බලමු අපි 8.1 වර්ගය 65.6යි 1යි 8.2 වර්ගය අපිට ඇවිල්ලා තිනවා 67.24යි. ඔන්න මේ අගයන් දෙක අපිට ලැබිලා තිනවා 67 දෙපස තිබෙන අගයන් දෙකක්. එහෙනම් අපි අගයන් දෙක ලියාගමු. 65.6යි එකේ වර්ගමූලය වෙනවා 8.1යි. මෙතනදී 67.2යි 4 වර්ගමූලය වෙනවා 8.2ක්. දැන් අපි බලමු මේ 67 කියන සංඛ්‍යාව මේ සංඛ්‍යා දෙකෙන් වඩාත් කිට්ටු කාටද වෙන්නේ කියලා. මෙතන වෙනස බලන්න 0.2යි 4යි 65.6යි 1 සහ 67 අතර වෙනස අපිට ලැබිලා තියෙනවා 1.39ක්. එහෙනම් අඩු වෙනසක් තියෙන්නේ මේ 67 සහ 67.2යි 4 අතර. එහෙනම් වර්ගමූල 67 අගය කිට්ටු වෙන්නේ වර්ගමූල 67.2යි 4 අගයට. ඒ කියන්නේ 8.2ට. එහෙනම් වර්ගමූල 67 අගය ආසන්න වශයෙන් සමාන වෙනවා 8.2ට. ඊළඟ ගණන බලන්න පුතේ වර්ගමූල 115. අපි එතනදිත් පූර්ණ වර්ග සංඛ්‍යා දෙක ලියාගමු. 115 දෙපස තිබෙන 100 සහ 121. 100 වර්ගමූලය 10යි 121 වර්ගමූලය 11. එහෙනම් වර්ගමූල 115 අගය 10 සහ 11 අතර. ඒ කියන්නේ 10 ගණනක් අපිට පිළිතුර ලැබෙන්න ඕනේ. මෙතන බලන්න 100 සහ 115 අතර වෙනස 15යි. 115 සහ 121 අතර වෙනස 6යි. එහෙනම් මෙතන භාගයකට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් 10.5ට වඩා වැඩි අගයක් තමයි 115 වර්ගමූල 115 සඳහා ලැබෙන්න ඕනේ. එහෙනම් අපි බලමු 10.5 වර්ගය 110.25. අපිට මේ 115ට දෙපස තිබෙන අගයන් දෙකක් ලැබෙන තුරු අපි මේ ආකාරයට බලන්න වර්ගය එක් සංඛ්‍යාවේ වර්ගය ලබාගෙන තිනවා. 10.7 වර්ගය 114.49ක් සහ 10.8 වර්ගය අපිට ලැබිලා තියෙනවා පුතේ 116.64ක්. ඔන්න 115 දෙපස අගයන් දෙකක් දැන් අපිට ලැබුණා. එහෙනම් අපි මේ අගයන් දෙක 115 දෙපසින් ලියාගමු. අඩු අගය වම් පසින් වැඩි අගය දකුණු පසින්. එහෙනම් මෙතන වර්ගමූලයන් දෙක අපි දන්නවා 114.49 වර්ගමූලය 10.7යි 116.6යි 4 වර්ගමූලය වෙලා තියෙනවා 10.8ක්. දැන් අපි බලමු මේ 115 කියන සංඛ්‍යාව මේ සංඛ්‍යා දෙකෙන් වඩාත් කිට්ටු වෙන්නේ මොන අගයටද කියලා. මේ අගයන් දෙකේ වෙනස අපිට ලැබිලා තියෙන 1.6යි 4යි 115 සහ 114.4යි 9 වෙනස අපිට ලැබිලා තිනවා 0.5යි 1යි. නම් වෙනස අඩු වෙන්නේ 0.5යි එකක් වෙනස ඇවිල්ලා තියෙන මෙන්න මේ සංඛ්‍යා දෙක අතර නේද පරතරය. එහෙනම් 115 කියන සංඛ්‍යාව කිට්ටු වෙන්නේ 114.4යි 9ට. එහෙනම් වර්ගමූල 115 අගය කිට්ටු වෙන්නේ වර්ගමූල 114.4යි 9ට. ඒ කියන්නේ 10.7ට. එහෙනම් මෙතන වර්ගමූල 115 අගය ආසන්න වශයෙන් සමානයි 10.7ට. ඊළඟ ගණන බලන්න පුතේ වර්ගමූල 1070. අපි එතනදිත් ඒ සඳහා බලන දෙපස තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක ලිව්වා. 1024 වර්ගමූලය 32යි 33 වර්ගය වෙනවා 1089. කියන්නේ 1089 සංඛ්‍යාවේ වර්ගමූලය 33යි. බලමු එහෙනම් මේ 1070 මෙතන වෙනස 36ක් වෙනවා 1024 සහ 1070 1070 සහ 1089 අතර වෙනස 19. 36යි 19 කිට්ටු වෙන්නේ මෙතන මේ අගයට. එහෙනම්
මෙතනදී බලන්න 32.5ට වඩා වැඩි අගයක් වෙන්න ඕනේ. අපි බලමු මේ ආකාරයට ගුණ කරගෙන තියෙනවා අගයන්. බලන්න 1070 දෙපස අගයන් දෙක ඔන්න ලැබිලා තියෙන්නේ 32.7 වර්ගය සහ 32.8 වර්ගය. මෙතනදී බලන්න පුතේ වෙනස වෙනවා 1069.29 සහ 1070 වෙනස 0.71යි. මෙතන වෙනස අපිට ලැබෙනවා 5.84ක්. එහෙනම් මෙතන අගේ කිට්ටු වෙන්නේ කාටද? 1069.29 වර්ගමූලයට තමයි 1070 වර්ගමූලය වෙන්නේ කිට්ටු වෙන්නේ. එහෙනම් අගේ වෙනවා 32.7ක්. 1070 වර්ගමූලයේ ආසන්න අගය. නැත්නම් අපි කියනවා පළමු සන්නිකර්ෂණය 32.7යි. 2.2 අභ්‍යාසයේ බලන්න පුතේ පළවෙනි ගණන පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාවේ වර්ගමූලය සොයන්න. දැන් අපි බලමු බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලයේ සෙවීමේදී අපිට පළවෙනි ගණන දීලා තිනවා 676. අපි කොහොමද බෙදීමේදී මේ එක ස්ථානයේ තිබෙන අගයේ සිට දෙකෙන් දෙකට ඉලක්කම් වෙන් කරගන්න ඕනේ. බලන්න අග ඉලක්කම් දෙක 76 වෙනම ලිව්වා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ තව එක් ඉලක්කමයි. ඒ 6 අපි ඊළඟට ලිව්වා. ඔන්න 6 වෙනම 76 වෙනම අග සිට තමයි අපි ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරගන්නේ. ඔන්න ලියාගත්තා. 6 76. දැන් අපි මේ 6 කියන සංඛ්‍යාවට කිට්ටු ඊට වඩා අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව වෙන්නේ 4. 4 ලැබෙන්නේ කොහොමද අපිට? දෙවරක් 2 4යි. ඔන්න මේ දෙකේ සංඛ්‍යාව අපි මෙතනත් ලිව්වා. ඊළඟට මොකද කරන්නේ? මේ සංඛ්‍යා දෙක එකතු කරන්න. ඔන්න දැන් 4යි 2යි 2යි 4 ලැබුණා. අපි ඒක ලියා ගන්න. දැන් මෙතන මේ 6න් 4 අඩු කරා 2යි. ඊළඟට අපි මේ සංඛ්‍යා දෙකම එක්වරම පහළට ගේනවා. මේ 76ම අපි පහළට ගෙනාවා. දැන් අපිට මෙතන ලැබිලා තියෙන පුතේ 276. අපි බලන්න ඕනේ මෙතන මේ 4න් මෙතනට තව ඉලක්කමක් දාන්න ඕනේ. එතකොට මේ දාන ඉලක්කම මෙතනට ලියන ඉලක්කය කියන්නේ දැන් අපි මේ අරගෙන තියෙන 46 6න් වැඩි කළා. ඔන්න මේ ඉලක්කම් දෙක එකම අගයක් වෙන්න ඕනේ. මෙතන අග ඉලක්කම් දෙක එකම අගයක් වෙන්න ඕනේ. අපි බලමු 276 හෝ 276ට අඩු අගයක් ලැබෙන තුරු අපි මේ අගයන් වල ගුණිතයන් ලබා ගන්න. 45 වරක් 5. නැත්නම් 46 වරක් 6 ආකාරයට ගුණ කරමින් බලන්න පුතාලා. මෙතන අපිට 276 අගය ලැබෙනවා 46 6න් ගුණ කරාම ඔන්න මේ ඉලක්කම් දෙක එකම අගයක් වේ යුතුයි. මෙන්න මේ 6 ඉලක්කම අපි මෙතනත් ලියාගත්තා. මේ අගයන් දෙක ගුණ කරලා දාගන්න 46 6න් ගුණ කරාම 276 ඔන්න අපිට මේ අගයම ලැබුණා. දැන් පිළිතුර මෙතන ඉතුරුවක් නැහැ බිඳුවයි. මෙතන බිඳුවයි කියන්නේ මොකද පුතේ? මේ සංඛ්‍යාවේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියලා තමයි අපිට කියන්නේ. නම් 676 වර්ගමූලයේ අගය ලැබෙනවා 26යි. මෙතන අගය මෙතන පිළිතුර මෙතන ඉතුරු උනේ නැහැ කියන්නේ බිඳුවයි කියන්නේ. මේ සංඛ්‍යාවේ වර්ගමූලයේ මේ අගය කියන්නේ මේ සංඛ්‍යාව පූර්ණ වර්ග සංඛ්‍යාවක් 676. දැන් අපි තවත් සංඛ්‍යාවක් බලමු 1024. බලමු අපි මෙතනත් අග ඉලක්කම් දෙකේ ඉඳලා අග ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරගන්න. 24 ඊළඟට 10. ඔන්න දැන් මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා 24. 10 සහ 24. දැන් අපි කලින් ආකාරයටම බෙදාගමු. දැන් අපි මේ 10 කියන සංඛ්‍යාව දිහා බලන්න. මෙයාට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 9 නේද? 9 අපිට ලැබෙන්නේ කොහොමද? 3 වරක් 3 9යි. එහෙනම් මේ 3 ඉලක්කම අපි මෙතන ඉහළිනුත් ලියාගමු. 9 කියන්නේ 3 වරක් 3 නේද? දැන් අපි මොකද කරන්නේ ඊළඟට? මේ සංඛ්‍යා දෙක එකතු කරලා මෙතනින් ලියා ගන්න 3යි 3යි 6යි. මෙතනින් අපි පුතාලා බෙදීමේදී අඩු කරනවා වගේ මෙතනත් අඩු කිරීම කරගන්න. 10න් 9ක් 1යි. ඊළඟට මේ සංඛ්‍යා දෙකම තමයි අපි එක්වරම පහළට ගේන්නේ. එහෙනම් මේ 24ම මෙතනට ගෙනාව. දැන් මේ පිළිතුර මෙතන තියෙන අගය කීයද? 124. දැන් මේ අගය දිහා තමයි බලන්න 124. අපි කලින් ගුණ කරා වගේම පුතේ මෙන්න මේ අගයන් දෙක එක් අගයක් වෙන. එතකොට අපි බලන්න 61 වරක් 1 නම් 61යි නේ. 62 වරක් 2 වුණොත් 124 ඔන්න අපිට ලැබෙනවා. එහෙනම් අපි කීයද ලියාගන්නේ 62 වරක් 2. මේ දෙකේ අගය ඉලක්කම අපි මෙතනිනුත් ලියාගමු. එහෙනම් 62 වරක් 2 124යි 124න් 124ක් කියම බිඳුවයි කියන්නේ ඔන්න 1024 පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එයාගේ වර්ගමූලය අපිට 32යි. නම් මෙයාගේ වර්ගමූලය සමානයි 32යි කියලා අපිට ලියන්න පුළුවන්. 2209 බලමු අපි
මේ බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය සොයන ආකාරය 22ට කිට්ටු පූර්ණ වර්ග සංඛ්‍යාව 16යි නේද? 22ට අපි 25 ගන්නෙ නෑ පුතේ. 22ට වඩා අඩු ගණනක් ගන්නෙ 16. 16ට අපිට ලැබෙන්නේ කොහමද? 4 වරක් 4 16 ඔන්න ලියාගත්තා. මේ 4 මෙතන ඉහළිනුත් ලියා ගන්න. දැන් 22න් 16ක් අඩු කරන්න 6යි. මේ සංඛ්‍යා දෙකම අරගෙන ඉන්න. ඔන්න දැන් තියෙන්නේ 609. දැන් අපි මොකද කරන්නේ? මේ 4 සහ 4 එකතු කරන්න 8යි. දැන් අපි බලන්න මේ 609 ලැබෙන ක්‍රමය. 86 වරක් 6 බලන්න 87 වරක් 7න් තමයි අපිට ඔන්න 609 ලැබෙන්නේ. නම් 609න් 609 ගියහම බිඳුවයි මේ 7 ඉලක්කම ඉහළිනුත් ලියන්න. එහෙනම් මෙතන ඉතුරු නෑ කියන්නේ මේ සංඛ්‍යාව පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් මෙයාගේ වර්ගමූලය 2209 වර්ගමූලය අපිට ලැබෙනවා 47ක්. අපි තවත් ගණනක් බලමු. 2809 අපි කලින් ආකාරයටම අග ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරා. 0.9 මෙතන ඊළඟට 28 නේ. ඔන්න 28ට කුඩා පූර්ණ වර්ග සංඛ්‍යාව 25. 25 ලැබෙන්නේ 5 වරක් 5 25යි. මෙතන 28න් 25ක් 3යි. මේ පහේ ඉලක්කම මෙතනත් ලිව්වා. දැන් මේ 5 එකතු කරා. 5යි 5යි 10යි. මේ 0.9 මේ සංඛ්‍යා දෙකම එක්වර පහලට ගෙන නම් 309. 309 ලැබෙන්නේ 100. දැන් මෙතන 3නේ තියෙන්නේ. ආන්න 103 වරක් 3ෙන් අපිට 300 ගණනක් ලැබෙන්නේ නේ. 309 ලැබෙනවා. එහෙනම් 309න් 309ක් බිඳුව. එහෙනම් මෙතනදී ඉතුරුවක් නැහැ කියන්නේ. මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක්. 2809 වර්ගමූලය අපිට ලැබෙනවා 53. පුතාලා 53න් වැඩි කරලා බලන්න 2809ක් පිළිතුර ලැබෙනවා. දැන් අපි තවත් ගණනක් බලමු. ඊළඟ ගණන 3721. ඔන්න අග ඉලක්කම් දෙක දෙකෙන් දෙකට වෙන් කරන්න අග ඉඳලා 21 වෙනම ඊළඟට 37 වෙනම නේද? 3721. බලන්න මෙතන 36 තමයි පූර්ණ වර්ග සංඛ්‍යාවනේ. 36 ලැබෙන්නේ 6 වරක් 6 36යි. මේ 6 මෙතනනුත් ලිව්වා. 37න් 36ක් අඩු කරන්න 1යි. මේ සංඛ්‍යා දෙකම එක්වර පහලට ගෙන 121. මෙතන 6යි 6යි එකතු කරන්න 12යි. එහෙනම් 120. මෙතන දැන් එක ඉලක්කමක් තව දාන්න ඕනේ. එතකොට අපි මේ 12 කියලා නෙමෙයි කියන්නේ 120 ගාණක් නේද? 121 වරක් එකෙන් තමයි 121 ලැබෙන්නේ. එහෙනම් මේ එක මෙතනත් ලියා ගන්න. 121න් 121ක් බිඳුවයි පිළිතුර ලැබෙනවා කීයද? එහෙනම් 3721 වර්ගමූලය 61යි. දෙවෙනි ගණන බලන්න පුතේ. දශම ස්ථාන එකකට නිවැරදිව අගය සොයන්න. දශම ස්ථාන එකකට නම් අපි දශම ස්ථාන දෙකක් සඳහා පිළිතුර ලබා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි දශම ස්ථාන එකකට තියන්නේ. අපි බලමු වර්ගමූල 8. දැන් අපි කොහොමද මේ සංඛ්‍යාව සඳහා මෙතන බෙදීමේ ක්‍රමයට ලියන්නේ? ඔන්න දශම තිත තියන්න. 8 ලිව්වා දශම තිත තිබ්බා. මෙතන තියෙන එක ඉලක්කමයි. දශම තිතට පස්සේ අපිට දශම ස්ථාන දෙකක් ඕන නම් දශම ස්ථාන දෙකක් සඳහා. ඒ කියන්නේ මෙතන බිංදු දෙකකින් එක දශම ස්ථානයේ තවත් බිංදු දෙකක් ලියන්න ඕනේ. තව දශම ස්ථානයක් ලබා ගන්න. ඔන්න දශම තිතට පස්සේ අපි බෙදන්නේ දශම තිතත් එක්ක ඉදිරියට තමයි. දශම තිතට කලින් දශම තිත තියෙන තැන ඉඳලා මේ පැත්තට සහ මේ පැත්තේ ඉලක්කම් දෙක දෙක බෙදන්න ඕන. ඔන්න 8 කියන සංඛ්‍යාව වෙනම බිංදු දෙකක් සහ බිංදු දෙකක්. දැන් 8ට කිට්ටු පූර්ණ වර්ග සංඛ්‍යාව 8ට වඩා 4 නේද? 4 ලැබෙන දෙවරක් දෙක 4යි. මේ දෙක මෙතනත් ලියන්න 8න් 4ක් 4යි අඩු කරන්න බිංදු දෙකම එක්වර පහලට ගේන්න. දැන් මේ 2යි 2යි එකතු කරා 4. දැන් අපි මෙතන අපිට තියෙනවා 400ක් නේද? 400 ලැබෙන්නේ අපි දන්නවා බලන්න 48 වරක් 8. එහෙනම් මේ 8 සහ 8 මෙතනට එනවා. එහෙනම් 48 වරක් 8න් අපිට ලැබෙනවා 384. පුතාලා ගුණ කරගෙන බලන්න. 49 වරක් 9 වුණොත් 441. එතකොට 400ට වඩා විශාල ගණනක්. 48 වරක් 8න් තමයි අපිට 400ට අඩු ගණනක් එන්නේ. ඔන්න 384යි. මේ 8 ඉලක්කම මෙතනත් ලිව්වා. 400න් 384ක් අඩු කරා 16යි. මේ බිංදු දෙකවරම එක්වරම පහලට ගෙන 1600යි. දැන් මොකද කරන්නේ? මේ 48 සහ 8 එකතු කරන්න පහලට 8යි 8යි 16න් 6 දැම්ම එකක් විතරේ 4 1යි 5යි 56ක් ලැබෙනවා. එහෙනම් අපිට මෙතන 560 මෙතනට තව ඉලක්කමක් එන්න ඕනේ. 560 කීයෙන් වැඩි වුණොත්ද 1600ට අඩු ගාණක් වෙන්නේ? 562 දෙකෙන් මේ ඉලක්කම් දෙකම එක අගයක් වෙන්න ඕනේ. මෙයාගේ අග ඉලක්කම මෙතන ඉලක්කමට සමාන වෙන්න ඕනේ. 562 දෙකෙන් ගුණ කරාම අපිට ලැබෙනවා 1124ක්. ඔන්න මේ දෙකේ ඉලක්කමත් මෙතනින් ලියන්න පිළිතුර බලන්න. එහෙනම් මෙතන ඉතුරු වෙනවා 476ක්. එහෙනම් මෙතන ඉතුරු වුණා කියන්නේ මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. මෙයාට ආසන්න අගයක් තමයි අපිට ලැබෙන්නේ.
වර්ගමූල 8ට ආසන්නගේ 2.82ක් අපිට ලැබෙනවා. නමුත් අපිට දශම ස්ථාන එකකටනේ තියන්න ඕනේ. ඔන්න මෙතනින් නවත්තන්න ඕනේ. මේ ඊට පස්සේ සංඛ්‍යාව 5ට වඩා අඩු අගයක් නිසා මේ අගයේ වෙනසක් වෙන්නේ නම් වර්ගමූල 8 අගය ආසන්න වශයෙන් සමාන වෙනවා 2.8ට මේ දශම ස්ථාන එකක් සඳහා. ඊළඟට බලන්න මේ ආකාරයටම අපි වර්ගමූල 19 හොයාගමු. මෙතන 4 වරක් 4 16යි. මේ 4 මෙතනින් ලියන්න 3ක් ඉතුරුයි බිංදු දෙකම ගන්න. බලන්න මෙතනින් එනවා 8යි 83 වරක් 3න් 249ක් එනවා. මේ තුනේ ඉලක්කම මෙතනින් ලිව්වා. බලන්න අඩු කරාම 51යි. මේ බිංදු දෙකම එක්වරම ගේන 5100ක් වෙනවා. මේ සංඛ්‍යා දෙක 83යි 3යි එකතු කර 86යි. දැන් බලන්න 86 මෙතනට ආවේ නම් 860 ගාණක් වැඩි කරොත් අපිට මෙතන එනවා 5100ට අටු ගාණක් ගන්න නම් 865 වරක් 5. මේ බලන්න 866 වරක් 6 වුණොත් මේ ඉලක්කම් දෙක අග ඉලක්කම් දෙක එකම අගයක් වෙනවා. 866 වරක් 5 අපිට ගන්න බෑ. 866 වරක් 6න් අපිට ලැබෙනවා 5196ක්. එහෙනම් මේ අගේ 5100ට වඩා වැඩිනේ. එහෙනම් අපිට ඒක අගය ගන්න බෑ. 865 වරක් 5න් අපිට ලැබෙනවා 4325. මේ අගේ අඩු කරගෙන ඉතුරු අගේ මෙතනින් ලියා ගන්න. මේ පහේ ඉලක්කම මෙතනින් ලියන්න. එහෙනම් වර්ගමූල 19 අගේ ආසන්න වශයෙන් සමානයි 4.35යි 5යි. දශම ස්ථාන එකකට තියන්න ඕනේ. මේ අගේ 5 නිසා මේ පැත්තට එකක් එකතු කරන්න 4.4යි. වර්ගමූල 19 ආසන්න අගේ දශම ස්ථාන එකකට 4.4යි. බලන්න වර්ගමූල 26ත් අපි ඒ ආකාරයට ලිව්ව දශම ස්ථාන දෙකකට ගන්න ඕනේ. එකකට තියන්න නම් 26.0.0.0. ඔන්න 26 කියන්නේ 5 වරක් 5 25යි. මෙතනත් 5 ලිව්ව එකක් ඉතුරු. මේ බිංදු දෙකම ගත්ත 100යි 5යි 5යි 10යි. බලන්න 100 ගන්න අපි 101 වරක් එක ගත්තොත් පුතේ මෙතන 101ක් එනවා. එහෙනම් 100 බිංදුවෙන් වැඩි කරොත් බිංදුවයි. ඔන්න එහෙනම් අපිට මෙතනින් බිංදුව තමයි දාන්නේ. මොකද 100ට බලන්න 100 කියන එක ලිව්වොත් තමයි ඒ කියන්නේ මෙන්න මේ දෙන්න බිංදුව වෙලා තියෙනවානේ. මං කිව්වා අග ඉලක්කම් දෙක එකක් වෙන්න ඕනේ. එහෙනම් 100 වාරයක් බිංදුව අපි ලියන 101 වරක් එක ලිව්වොත් මෙතන ලියන්න බෑ. මොකද 101ක් එනවා. ඔන්න දැන් අපි අඩු කරමු. මෙතන 100 වෙනවා. 100න් බිංදුවක් 100යි. 100 වරක් බිංදුව කියන්නේ බිංදුවයිනේ. 100න් බිංදුවක් 100යි. මේ බිංදු දෙකම පහලට ගේන්න. එතකොට පුතාලට මෙතනින් ලැබෙනවා කීයද? දසදහසක්. බලන්න 5.09යි. එහෙනම් 26 වර්ගමූලයේ ආසන්න අගය කීයද? 5.09 කියන දශම ස්ථාන දෙකක් තියෙනවා. එකකට ඉවත් කරන්න ඕනේ. අපි මෙතනින් ඉලක්ක ඇන්දොත් මෙයා 5ට වඩා වැඩි නිසා මෙයාට එකක් එකතු කරන්න. එහෙනම් 5.1යි. බලන්න 263යි දශම අපි කොහොමද ලියන්නේ කියලා දෙක වෙනම 63 ඊළඟට දශම තිතත් එක්ක බිංදු දෙකේවත් එකක් ලිව්වා. දෙකෙන් එක් වරක් 1 1යි දෙකෙන් එකක් 1යි. මේ සංඛ්‍යා දෙකම ගන්න 63 නෑ 163. මෙතන 1යි 1යි එකතු කරන්න මේ ඉලක්කම එතනින් ලියා ගන්න. එහෙනම් 26 වරක් 6න් අපිට එන 156ක්. මේ 6ත් මෙතනින් ලියන්න ඕන. දශම තිතත් එක්ක දශම තිත උඩින් ලියන්න ඕනේ. මෙතනත් ඒ වගේ මේ දශම තිතට ඉහළින් දශම තිත හැම වෙලෙම ලියා ගන්න මතක තියාගන්න. දැන් මෙතනින් 156යි අඩු කරා 7යි. මේ බිංදු දෙකම එක්වර ගන්න. දැන් මෙතන එකතු කරා 26යි 6යි 32යි. 322 වරක් දෙකෙන් තමයි පුතේ අපිට 700ට අඩු ගණනක් එන්නේ 644යි. මේ දෙකේ ඉලක්කම ඉහළිනුත් ලියා ගන්න. මෙතනින් අඩු කරන්න 56යි බිංදු දෙකම එක්වර ගන්න. එහෙනම් මේ සංඛ්‍යා දෙක එකතු කරගන්න 324ක් වෙනවා. බලන්න 5600 තියෙන්නේ 3241 එකක් තමයි 5600ට අඩු අගයක් එන්නේ 3241යි නේ. දෙකක් වුණොත් අපිට 6000 ගණනක් එන්නේ. නම් මේ 1යි එකේ ඉලක්කම මෙතනින් ලියන අපිට එනවා 16.21යි. දශම ස්ථාන එකකට නම් අපිට පිළිතුරු ලැබෙන්නේ 16.2යි. පස්වෙනි ගණන බලන්න පුතේ වර්ගමූල දීලා තියෙන 2745 අපි අග සිට ලියා ගමු. 45 වෙනම 27 වෙනම. දශම ස්ථාන එකකට නම් අපි මේ ආකාරයට දෙකකට ලියා ගන්න ඕනේ. බිංදු දෙකේව දෙකක් ලියා ගන්න. බලන්න මෙතන 5 වරක් 5 25යි අඩු කරා 2යි 45ම ගත්ත 245යි. මේ සංඛ්‍යා දෙක එකතු කරා 10යි 102 වරක් දෙකෙන් අපිට එනවා 204ක්. මෙතන දෙකේ ඉලක්කම ලිව්වා අඩු කරා මේ බිංදු දෙකම ගත්තා. මේ සංඛ්‍යා දෙක එකතු කරන්න එහෙනම් 104යි. 1043ව 3ක් කියන 3 ඉලක්කම මෙතනත් ලිව්වා දශම තිතට උඩින් දශම තිත ලිව්වා. 1043 3න් ගුණ කරා 3129 අඩු කරන්න 971යි බිංදු දෙකම ගත්තා. බලන්න 10469 ව 9ක් තමයි අපිට එන්නේ 94221යි. බලන්න එහෙනම් 52.39යි. ආසන්න දශම ස්ථානයේ 52.4ක් වෙනවා. මෙතනින් බලන්න හදලා තියෙන ආකාරය පුතාලට පිළිතුරු ලැබෙනවා
60.29යි කියලා කියන්නේ. කීයද ආසන්න දශම ස්ථානයට 60.3යි. B පළවෙනි ගණන බලන්න පුතේ 5.4. දැන් අපි මෙතනත් දශම තිතරට පස්සේ බලන්න 5.4යි බිඳුවයි බිඳුවයි බිඳුව. එක දශම ස්ථානයකට දශම ස්ථාන දෙකක් තියාගන්න ඕනේ. දෙකකට පිළිතුරු හොයාගන්න. දෙවරක් 2 4යි මෙතන 2 ලිව්ව 5න් 4ක් 1යි 40ෙම ගත්ත 140යි. 43 වරක් 3 එනවා 129. මේ තුන ඉලක්කම දැම්ම අඩු කරා 11යි බිඳු දෙකම ගත්ත 1100යි. මෙතනින් 46 එකතු කරාම 462 වරක් දෙකෙන් අපිට ලැබෙනවා 924ක්. එහෙනම් ආසන්න අගය 2.3යි 2යි කියන්නේ 2.3යි 3.4යි 5ත් ඒ ආකාරයට ලියන 3.4යි 5යි බිඳුවයි බිඳුවයි. බලන්න එක් වරක් එක එකයි. මේක මෙතනින් ලිව්ව 3න් එකක් 2යි. 45ම ගත්ත 245යි 1 1යි 2යි 28 වරක් 8න් මේ 8ක් මෙතනින් ලියන්න අපිට 224ක් ලැබෙනවා. අඩු කරා 21යි බිඳු දෙකම ගන්න 2100 මෙතන 28 එකතු කිරීම 8 කියන්නේ 36යි 365 වරක් 5න් අපිට ලැබෙන 1825ක්. බලන්න මේ පහ මෙතනින් ලියන්නේ 1.8යි 5යි. එහෙනම් ආසන්නාග දශම ස්ථානයේ 1.9යි. 15.3 බලන්න ඒ ආකාරයටම 15.3යි බිඳුවයි බිඳුවයි බිඳුවයි. මෙතනින් එක දශම ස්ථානයේ මෙතනින් එකයි නේද? 3 වරක් 3 9යි. මේ 3 ලිව්වා 15 9ක් 6යි. සංඛ්‍යා දෙකම ගත්ත 630යි 3යි 3යි 6යි. 69 වරක් 9න් තමයි 621 එන්නේ. බලන්න මේ 9 මෙතනින් ලිව්වා 630 921 අඩු කරා 9යි බිඳු දෙකම ගන්න 900යි. මෙතනින් 69යි 9 එකතු කරන්න පුතාලට 78ක් එනවා. බලන්න 900ට කිට්ටු වෙන්නේ 781 වරක් 781යි අඩු කරලා ගණන දාන්න. එක මෙතනින් ලියන්නේ නම් 33.9යි එකයි කියන්නේ එක දශම ස්ථානයකට පිළිතුර ලැබෙන ආසන්න අගය 3.9යි. මෙතන බලන්න 243.2. එහෙනම් 2 වෙනම 43.2යි බිඳුවයි බිඳුවයි බිඳුව. මේ ආකාරයට ලියා ගන්න. බලන්න එක් වරක් එක එකයි. මේක මෙතනින් ලිව දෙකෙන් එකක් එකයි 43ම ගත්තා. බලන්න 25 වරක් 5න් තමයි 125 එන්නේ. අඩු කරන්න 18යි. මේ සංඛ්‍යා දෙකම එක් වර ගන්න ගේන 15ට 1820යි. බලන්න මේ 25යි 5යි එකතු කරා 30යි. බලන්න අපිට 1800 ගණනක් එන්නේ 3 වරක් 6 වුණොත් 1800නේ 306ක්. එතකොට 1800ට වඩා වැඩි ගණනක් එනවා නම් 305ව 5ක් 1525ක් ආව. අඩු කරන්න 305යි මේ බිඳු දෙකම එක්වර ගේන්න. මෙතන 305යි 5යි 310යි. එහෙනම් 3000 බලන්න 30000 ගණනක් එන්නේ 3109 ව 9ක් අපිට ලැබෙනවා. මෙතනින් එන්නේ මේ 9 මෙතනත් ලිව්ව. එහෙනම් 15.59යි. 15.59යි කියලා කියන්නේ කීයද පුතේ? 15.59 නම් මේ සංඛ්‍යාව 5ට පස්සේ තියෙන 9නේ 5ට වඩා වැඩි නිසා මේ අගයට එකක් එකතු කරන්නේ නම් 15.6යි. 4061.3 බලන්න 40යි 61යි දශම 3යි බිඳුවයි බිඳුවයි බිඳුවන්න 40ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 36. 36 එන්නේ 6 වරක් 6 36යි මේ 6 මෙතනත් ලිව්වා අඩු කරන්න 4යි. දැන් මේ සංඛ්‍යා දෙක එකතු කරන 6යි 6යි 12යි. ඔන්න දැන් මෙතනට සංඛ්‍යා වෙන සංඛ්‍යා මෙතනටත් තියෙන 123 වරක් 3න් අපිට ලැබුණා 369යි. දශම තිත උඩ දශම තිත තියාගන්න මේ බිඳු දෙක මෙතන 3යි බිඳුවම 15ට ගේන්න. මේ සංඛ්‍යා දෙක අඩු කරන්න 92යි මෙතන 30යි. එහෙනම් 9230. බලන්න මේ සංඛ්‍යා දෙක එකතු කරන්න 123යි 3යි කියන්නේ 126යි. එහෙනම් අපි බලන්න ඕනේ 1260 ගණනක්. 1267 වරක් 7න් අපිට ඕන වෙනවා 8869 අඩු කරන්න 361යි මේ සංඛ්‍යා දෙකම ගේන මේ 7 මෙතනත් ලිව්වා. බලන්න ඊළඟට අපිට එනවා 12740 ගණනක් එන්න ඕනේ නේ. 12740 දෙවරක් දෙකෙන් තමයි අපිට 25484 ආවේ. 12743 වරක් 3 આવොත් පුතේ 36000ට වැඩි ගණනක් එන්නේ. ඒක නිසා අපි 12742 වරක් දෙක ලිව්වා. බලන්න ආපු වගේ එක දශම ස්ථානයකට තියන්න අපිට පිළිතුරු ලැබෙනවා 63.7යි. ඊළඟට මෙතනින් බලන්න අපි කලින් ආකාරයටම හදාගමු. බලන්න 85.12යි 4යි බිඳුවයි. 9 වරක් 9 81යි. මේ 9 ලිව්වා අඩු කරා 4යි 12ම ගත්තා. 9යි 9යි 18. එහෙනම් 182 වරක් දෙකෙන් අපිට එනවා 364ක්. මේ දෙකේ ඉලක්කම දැම්ම අඩු කරා 48යි. 40ෙම ගේන මේ සංඛ්‍යා දෙක එකතු කරන් 182යි 2යි කියන්නේ 184. එහෙනම් 1840 කීය වාරයක් කීයද බලන්න ඕනේ.
1842 වරක් දෙක තමයි අපිට මේ ගණන ලැබෙන්නේ. බලන්න පිළිතුර 9.22. එක දශම ස්ථානයකට නම් 9.2 පිළිතුර. 7 වෙනි ගණන බලන්න පුතේ 0.0.0.6 ඔන්න 0.02 6.4. ඔන්න මේ බිඳුවට නෑ බිඳුවයි. එහෙනම් මේ බිඳු දෙක ගන්න මේ ආකාරයට එනවා. ඊළඟට මේ 64 අරගෙන බලන්න 64 එන්නේ 8 වරක් 8 64යි. මේ දශම තිත උඩින් දශම තිත තිබ්බ මේ බිඳු දෙකට බිඳුවයි. මේ 64ට එන්නේ 8 වරක් 8 64යි. එහෙනම් පිළිතුර අපිට ලැබෙනවා. අන්න පිළිතුර බලන්න බිඳුවක් නේ ඉතුරු වෙන්නේ ඉතුරුවක් නෑ කියන්නේ මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් ආසන්න අගයක් නෙමේ අපිට ලැබෙන්නේ සමාන ලකුණු දාලා අපිට පිළිතුර ලියන්න පුළුවන් 0.08යි. මෙතනත් බලන්න 0.03යි 1යි 4යි 4යි. දැන් අපි කොහොමද ලියන්නේ 0.0යි 1යි ඊළඟට 44 වෙනම. දැන් මේ බිඳුවට නෑ බිඳුවයි මේ බිඳු දෙකටත් නැහැ බිඳුවයි ඊළඟට මෙතන තියෙන්නේ බිඳුවයි එකට නේද? බිඳුවයි එකට එන්නේ එක් වරක් එක 1යි. මෙතනින් අඩු කරාම මෙතන බිඳුවයි 44ම ගේන්න. 44ට එන්නේ මෙතන 1යි 1යි 2යි. 22 වරක් දෙකෙන් 44 එන ඔන්න මෙතනත් ඉතුරු නෑ කියන්නේ. මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් මෙයාගේ වර්ගමූලය මේ පිළිතුර අපිට බලන්න සමාන ලකුණ දාලා ලියන්න පුළුවන් පිළිතුර 0.01 බලන්න පුතේ පළවෙනි ගණන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1225ක් වූ සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක පැත්තක දිග කොපමණද? වර්ගඵලය දීලා තියෙනවා සමචතුරස්‍රයක්. එහෙනම් පැත්තක දිගේ නම් ඒ වල වර්ගය තමයි මේ 1225. එහෙනම් අපි ඒ කියලා කියන්නේ මේ සංඛ්‍යාවේ වර්ගමූලය හොයන්න ඕනේ. බලමු බෙදීමේ ක්‍රමෙන් හොයන ආකාරය 1225. 1012 මෙතන තියෙන්නේ 12ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 9. 9 ලැබෙන්නේ කොහොමද? 3 වරක් 3 9 මේ තුනේ සංඛ්‍යාව මෙතනින් ලිව්වා. 3යි 3යි එකතු කරා 6යි කියලා ලිව්වා. බලන්න ඊළඟට අපිට මෙතන මේ 25ම එකට ගන්න ඕනේ. 325. නම් 60 ගාණක් බලන්න ඕනේ. කීයද 325 එන්නේ? පුතාලා වැඩි කර බලන්න ඕනේ. 64 වරක් 4 වැඩි කරන්න 65 වරක් 5 වැඩි කරන්න 66 වරක් 6 වැඩි කරන්න ඒ ආකාරයට හොයලා බලන්න පිළිතුර 65 වරක් 5න් අපිට ලැබෙනවා 325ක්. ඔන්න ඉතුරු නෑ කියන්නේ මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් පිළිතුර නිවැරදිම හරිම පිළිතුර තමයි 35. කීයද? 1225 වර්ගමූලය 35 නම් සමචතුරස්‍රයේ මේ පාදයේ පැත්තක දිග කොච්චරක් වෙනවද? සෙන්ටිමීටර 35යි. බලන්න පුතේ දෙවනි ගණන පාද සෙන්ටිමීටර 27ක් සහ සෙන්ටිමීටර 12ක් වූ ඍජු කෝණාශ්‍රයකට වර්ගඵලයෙන් සමාන වූ සමචතුරස්‍රයක පාදයක දිග කොපමණද? අපි එන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගමු. දිගඵලයෙන් ගුණ කරා කීයද? 324යි වර්ග සෙන්ටිමීටර. මේ වර්ගඵලයට සමාන සමචතුරස්‍රයක්. එහෙනම් මෙයාගේ වර්ගඵලයත් මේ වර්ගඵලයට සමානයි වර්ග සෙන්ටිමීටර 324. එහෙනම් මෙයාගේ පැත්තක දිග හොයන්න නම් කොහොමද අපි පාදයක දිග ගන්න? මේ සංඛ්‍යාවේ වර්ගමූලය බලමු. අපි 324 වර්ගමූලය කලින් ආකාරයට අග ඉඳලා මේ ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරන අග ඉලක්කම් දෙකක් වෙන් කරාම එකක් ඉතුරු වෙනවනේ 3. එහෙනම් එක් වරක් 1 1යි. 3න් එකක් ගියාම 2යි. මේ 1 1 එකතු කරන්න 2යිනේ. බලන්න මේ සංඛ්‍යා ඉතුරු දෙකම එකට ගන්න 224යි. මේ එකේ ඉලක්කමත් මෙතනට දැම්මා. 28 වරක් 8න් අන්න අපිට 224 ආව ඉතුරු නෑ කියන්නේ 324 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් 324 වර්ගමූලය 18යි. එහෙනම් මේ සමචතුරස්‍රයේ පාදයක දිග සෙන්ටිමීටර 18යි. තුන්වෙනි ගණන බලන්න පුතේ ළමුන් 196ක් සරම සංදර්ශනයක් සඳහා පේලි ගණන හා තීර ගණන සමාන වෙසේ සිටුවා ඇත. පේලියක සිටින ළමුන් ගණන කොපමණ දහනවා? බලන්න අපි පේලි ගණන x නම් තීර ගණනත් x වෙනවා නේද? එහෙනම් x වල වර්ගය තමයි ළමුන් ගණන වෙන්නේ. දිග පළලෙන් තීර ගණන පේලි ගණනෙන් වැඩි කරාම x වර්ගය. x වාරයක් x 196. එහෙනම් පේලියක ඉන්න ළමුන් ගණන බලන්න 196 වර්ගමූලය අපි බලමු හොයන ආකාරය 196 196 ඔන්න මේ ආකාරයට ලියන්න. එක් වරක් 1 1යි එකෙන් එක බිඳුවයි මේ එක මෙතනට දැම්ම 96ම එක්වරම පහළට ගෙනාව. දැන් 96ට බලන්න 1යි 1යි 2යි. බලන්න 20 කීයක් වැඩි කරොත්ද 96 ලැබෙන්නේ? 24 වරක් 4න් ඔන්න අපිට 96ම ලැබෙනවා. 24 වරක් 4 96 පුතාලා 23 වරක් 3 වැඩි කරලා බලන්න 96ට ගොඩක් අඩු ගණනක් එයි. 25 වරක් 5 125. එතකොට 96ට වඩා වැඩි ගණනක්. එහෙනම් අපි 24 වරක් 4 තමයි ගන්නෙ. ඔන්න ඉතුරු නෑ කියන්නේ මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක් 196 කියන්නේ. එහෙනම් 196 වර්ගමූලය 14ක් ලැබෙනවා. ඒ කියන්නේ පේලියක ඉන්න ළමුන් ගණන 14යි. ඊළඟ ගණන බලන්න ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය 1350යි වර්ග සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. ඔන්න ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ ඝනකයක් කියන්නේ
ඍජු කෝණාස්ත්‍රාකාර මුහුණක් නෙමේ පුතේ තියෙන මොකද සමචතුරස්ත්‍රාකාර මුහුණක් පැති 6ක් තියෙනවා. මෙන්න මේ සමචතුරස්ත්‍රාකාර මුහුණත් 6ේම පෘෂ්ඨ වර්ගඵලයේ පැති 6ේම වර්ගඵලය තමයි වර්ග සෙන්ටිමීටර 1350යි කියන්නේ. එහෙනම් ඝනකයේ පැත්තක දිග සොයන්න නම් අපි මේ එක් පැත්තක වර්ගඵලය හොයා ගන්න ඕනේ. පැති 6ේම වර්ගඵලය තමයි 1350. එක පැත්තක වර්ගඵලය හොයන්න මේ ගණන 6ෙන් බෙදා ගන්න ඕනේ. එතකොට මේ සමචතුරස්ත්‍රාකාර පැත්තක වර්ගඵලය නම වර්ග සෙන්ටිමීටර 225 නම් පැත්තක දිග ගන්න නම් මේ සමචතුරස්‍රයේ වර්ගඵලය අපි වර්ගමූලය ගන්න ඕනේ. බලමු 225 වර්ගමූලය හොයාගෙන තියෙනවා බලන්න 15යි. නම් සෙන්ටිමීටර 15ක් වෙනවා මේ ඝනකයේ පැත්තක දිග. හතරවෙනි ගණන බලන්න පුතේ. ඍජු කෝණාස්ත්‍රාකාර මන්තිරුවක් සකස් කර ඇත්තේ සමචතුරස්ත්‍රාකාර පැතලි මුහුණත් ඇති බිම් ඇතුරුම් ගල් 10 පේලි 200ක් ඇල්ලීමෙනි. බිම් ඇතුරුම් ගලක පැතලි මුහුණතෙහි වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 231.04ක් නම් මන්තිරුවේ දිග හා පළල කොපමණද? පුතාලා දැකලා තියෙන කුඩා ගල් අල්ලලා මේ ආකාරයට මන්තිරු හදලා තියෙනවා නේද? අන්න එතනදී අපි කියන පේලි 10ක් සහ මේ පොඩි ගල් කැට මේ අතර පේලි 10ක් තියෙනවලු. මේ අතර දිග අතර පේලි 200ක් අල්ලලා මේ ආකාරයට තමයි මන්තිරුව සකස් කරලා තියෙන්නේ. මේක කුඩා ගලක මුහුණතේ වර්ගඵලය දීලා තිනවා වර්ග සෙන්ටිමීටර 231.04ක්. දැන් අපිට අහනවා මේ මන්තිරුවේ දිග සහ පළල කොපමණද කියලා. එහෙනම් අපි මේ එක ගල් කැටයක මේ බිම් ඇතුරුම් ගලක පැත්තක දිග හොයා ගන්න. මේ සමචතුරස්ත්‍රාකාර මුහුණක්නේ තියෙන්නේ. වර්ගඵලය දීලා තියෙන නම් පැත්තක දිග ගන්න නම් අපි මේ සංඛ්‍යාවේ වර්ගමූලය ලබා ගන්න ඕනේ. බලන්න බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය ලබාගෙන තිනවා 15.2යි. හරිද? එහෙනම් මේ ගල් කැටක දිග සහ පළල කියන්නේ පැත්තක දිග. පේලි 10 නම් පළල මේ අතර පේලි 10ක් අල්ලලා තියෙන නම් මෙතන ගල් කැටේ දිග 10න් වැඩි කරන්න ඕන. පළල වෙනවා එහෙනම් පුතේ සෙන්ටිමීටර 152යි. මේ අතර ගල් පේලි 200ක් අල්ලලාලු තියෙන. එහෙනම් මේ එක ගලක පැත්තක දිග අපි හොයාගත්ත 15.2ක්. ඒ වගේ 200ක් බලන්න කීයක් වෙනවද? සෙන්ටිමීටර 3040ක්.